අයිබෝන් සුබුදෑසනක් වේවා. උදා වී තිබෙන්නේ පෙබරවාරි මාසේ 26 වෙනිදා සෙනසුරාදා දවස. අපි ආරම්භ කරමු සති අන්තය ජාතික පුවත්පත් මොනවද වාර්තා කරන්න කියලා විමසා බලමින්. ඒ අනුව අද දිවයින පුවත්පතට අවධානය දෙද්දී දකින්නට පුළුවන්කම තිබෙනවා ඉන්ධන අවුල අදින් ඉවරයි කියලා තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා උපුටා දක්වමින් ගෙන එන වාර්තාවක්. අවුල අදින් ඉවර වෙයි කියලා සංස්ථාවේ සභාපතිවරයා කිව්වට ඊයේ මැදියම් රැය වන විට ආසන්න වන විට අපට දැනගන්නට ලැබුණු දේ තමයි තෙල් මිල තවත් ඉහළ යන බවටත්. ඒ අනුව IOC මිල ඩීසල් ලීටරයක් රුපියල් 15කිනුත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කිනුත් ඉහළ යන බව තමයි වාර්තා කරන්නේ. පසුගිය 6 වෙනිදා අවසාන වශයෙන් මිල වැඩි කරන්නේ ඒත් මේ ආසන්න මුදලකින් එහෙම ගත්තාම ළඟ දින කීපයක් ඇතුළත එකම මාසයක් තුළ මෙලෙස ඉන්ධන මිල වැඩිවීම සිදු වූ බව දන්වන්නට වෙනවා. ඉන්ධන මිල වැඩිවීම සිදු වේවි කියලා බොහෝ දෙනා හිතුවා. නමුත් පසුගිය දිනවල රජයේ තීරණයකට එළඹුණා මිල වැඩි කරන්නේ නැහැයට අවසර ලබා දෙන්නේ නැහැ කියලා පවතින තත්ත්වය ගැන සලකලා බලලා. හැබැයි මේ වන විට කිසිදු අයෙකුට පාලනය කර නොහැකි ආකාරයට ලෝක වෙළඳපොලේ තෙල් මිල බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අපේ රටට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයටම තෙල් කියන්නේ බලපාන බරපතල අර්බුදයක් වෙමින් තිබෙන ආකාරයක් දකින්නට පුළුවන්. නමුත් ඒ අර්බුදයකට යානොදී පාලනය කර ගන්නට ඒ රටවල පාලනයන්ට එහෙම නැත්නම් ඒ රටවල කළමනාකරණයන්ට හැකියාව තිබෙන්නට පුළුවන්. අපේ රටේ තිබෙන වාතාවරණය අනුව ගත්තහම අපට තිබෙන විකල්පය මිල වැඩි කිරීම හැර වෙනස් එකක් නොවන බව තමයි පාර්ශ්ව රැසක් පසුගියදා ඉඳලා ප්‍රකාශ කරනු ලැබුවේ. ඒ අනුව තමයි IOC මිල මෙසේ වැඩි වී ඇති බව දැනගන්නට ලැබෙන්නේ. නමුත් සිපෙට්කෝ මිල ඒ අවසාන වශයෙන් වැඩි වූ අවස්ථාවේදීත් වැඩි වුණේ නැහැ. ඒ වගේම දැන් මොකද වෙන්නේ කියන එක පිළිබඳව තමයි බොහෝ දෙනා විමසන්නේ. එක පැත්තකින් ඉන්ධන හිඟයක් පවතිනවා රටේ. ඉන්ධන පිරවුම් හල්වල තිබෙන පෝලිම් වලින් ඒ බව බොහොම පැහැදිලි වෙනවා. ඒ හිඟිය කෘත්‍රිම හිඟයක් බව ඇතැම් අය අදහස් පළ කරනවා. මොකද මේ වැඩි දෙනා ඉන්ධන වැඩි ලෙස ගබඩා කර ගැනීමට රැස් කර ගැනීමට යා තුළ ඇති වූ හිගයක් ඊළඟට කොයි මොහොතක හෝ මිල වැඩි කිරීම අපේක්ෂාවෙන් ඉන්ධන හල් හිමියන් ඉන්ධන තොග සංගවා ගැනීම නිසා සිදුවක්. එහෙම සංගවාගෙන තිබෙනවා නම් වහාම ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තිබෙනවා. කිසිවෙතත් එවැනි තත්ත්වයක් වාර්තා වන්නේත් නැහැ. කොහොම වෙතත් අවසාන වශයෙන් යලිත් කියන්න තිබෙන්නේ තෙල් පිළිබඳව ඊයේ ගත්තු තීන්දුව පිළිබඳව අලුත් තෙල් මිල යනුව ප්‍රකාශයට පත්වේවි තීරණයක් ගන්නවා IOC මිල වැඩි කරන්න. ඩීසල් 15කින් පෙට්‍රල් රුපියල් 20කින් නගිනවා කියලයි සඳහන් වෙන්නේ. අද දිවයින පුවත් වාර්තාවක තවදුරටත් දකින්නට පුළුවන් තෙල් පමණක් නෙවෙයි රත්තරම් මිලත් තව නගී කියලා වාර්තා වෙලා ලෝක වෙළඳපොලේ රත්තරන් මිලෙහි තත්ත්වයක් තවදුරටත් ඉහළ යනවා කියලා. අපි තෙල් මිල ගැන සඳහන් කරද්දී ලෝක වෙළඳපොලේ තෙල් මිල ගැන කතා කරා. මේ වෙලාවේ ලෝක වෙළඳපොලේ තෙල් මිල හසුරවන ප්‍රධාන සාධකයක් බවට පත්වන්නේ රුසියානු යුක්‍රේන අර්බුදය. ඊටාම නුදුරේදී වැඩි වුණු තෙල් මිල ලෝක වෙළඳපොලේ ශීඝ්‍ර ලෙස යලි වර්ධනය වන්නේ මේ යුද්ධමය උණුසුම වාතාවරණය තුළ බව බොහොම හොඳින් පැහැදිලි වන කාරණාවක්. ඒ අනුව මේ වන විට $100 ඉක්මවන සංඛ්‍යාවකට තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. එය බොහොම මෑතකදීත් තිබුණේ $80-85 මට්ටමේ. ඊටාම ශීඝ්‍ර වර්ධනයක් තමයි පෙන්눔 කරන්නේ බොර තෙල් බැරලයක මිල. යුක්‍රේන අර්බුදය තත්ත්වය කොහොමද කියන එක පිළිබඳව විමසනකොට මේ වෙනකොට යුක්‍රේනයේ තිබෙන වැදගත් වන මර්මස්ථාන ක්‍රමානුකූලව රුසියානු ග්‍රහණයට හසු වෙමින් ඇති බවටයි වාර්තා වෙන්නේ. චොර්නොබිල් බලාගාරය වැනි න්‍යෂ්ටික බලාගාරය වැනි ඒවා ඊළඟට වරාය ඊට පස්සේ ආරක්ෂක මූලස්ථාන මේ ආදීන් ඉලක්ක බවට පත් වී ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අතරේ සිවිල් වැසියන්ටත් යම් හානි සිදුව ඇති බව යුද බිමෙන්
පසුබිමෙන් ලැබෙන තොරතුරු වාර්තාවල කියවෙනවා. මේ සමගම සඳහන් කරන්නට ඕනේ යුද්ධය ප්‍රතික්ෂේප කරන සාමකාමී ලොවක් බලාපොරොත්තු වෙන ජනතාව මහමගට බහින තත්ත්වයක් දැන් උද්ගත වෙලා තිබෙනවා. පුටින්ට රුසියානු මේ ප්‍රහාරවලට එරෙහිව ජනතාව දැන් පෙළ ගැසීමෙන් තිබෙන ආකාරයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. රුසියාව තුළ ඉන් පිටත ඒ වගේම අපවැනි රටවල පවා ඊයේ රුසියානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට දැඩි විරෝධයක් තිබුණා. ඒ විරෝධයේ විශේෂත්වය වුණේ යුක්‍රේන වැසියන් පමණක් නෙමෙයි රුසියානුවනුත් එකට එකතු වෙලා පුටින්ට යුද්ධය එපා කිව්වා. අපට දකින්නට පුළුවන්කම ලැබුණා. කෙසේ වෙතත් රුසියානු යුක්‍රේන යුද ගිනි දැල් තවදුරටත් ඇවිලෙමිනුයි තිබෙන්නේ. අපි බලමු ඊයේ පස්වරුව වන විට තත්ත්වය පිළිබඳව අපේ ප්‍රවෘත්තිංශයේ සැකසූ වාර්තාව අද අපිට බලන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපිට බලන්න පුළුවන්කම තිබෙනවා. ඒ වාර්තාව නරඹලෙමු. රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ වන විටත් අවම වශයෙන් යුක්‍රේනයේ සහ රුසියාවේ හමුදා බටෙන් 150ක් පමණ මරුමුවට පත්ව ඇති බවයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ. බොහෝ විට මේ සංඛ්‍යාව 200 ඉක්මවා ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනයේ දෙවැනි විශාලතම නගරය වනුයේ කර්කිව්ය. මේ වන විට කර්කිව් වෙතද රුසියානු යුද්ධ ටැංකි පැමිණ අවසන්. මේ අතර යුක්‍රේනය පවසන්නේ රුසියානු යුද්ධ ටැංකි 4ක් හා ගුවන් යාන 6ක් බිම හෙළු බවයි. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුදා ඇඳුමකින් සැරසී ජාතිය අමතා තිබෙනවා. එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා එරට ජනතාවගෙන් රුසියාවට එරෙහි යුද්ධයට එක්වන ලෙස ඉල්ලා තිබෙනවා. මේ අතර රුසියාව පවසන්නේ තම යුද්ධ ටැංකි හෝ ගුවන් යානාවලට යුක්‍රේනය පහර දුන් බවට වන ප්‍රචාරය බොරුවක් බවයි. රුසියානු ජනාධිපතිවරයා හමුදා මෙහෙයුම සඳහා අණ නිකුත් කර තවමත් පැය 24ක්වත් ගෙවී ගොස් නැහැ. නමුත් ස්ථීර වශයෙන් රුසියානු හමුදා යුක්‍රේනයේ අගනගරය වන කිව් ඉලක්ක කර ප්‍රහාර ආරම්භ කර ඇති අයුරු දක්නට පිළිවන්. බොහෝ යුක්‍රේන වැසියන් අගනගරය අතහැර පලා යමින් සිටින්නේ ජීවිත ආරක්ෂාව වෙනුවෙනුයි. මේ අතර රුසියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ තමන් සිවිල් ජනතාව ඉලක්ක කර කිසිදු පහරදීමක් සිදු කර නැති බවයි. තමන්ගේ ඉලක්කය හමුදා යටිතල පහසුකම් නවතා දැමීම බවයි රුසියානු ආරක්ෂක ප්‍රධානියෙකු පවසා ඇත්තේ. මේ අතර යුක්‍රේන විදේශ ඇමතිවරයා පවසා ඇත්තේ රුසියාව පූර්ණ යුද්ධයක් ආරම්භ කර ඇති බවයි. වහාම මේ ලේවැකිරීම් වළක්වන්නේයි ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුට්රෙස් පවසා ඇත්තේ රුසියාව ලෝක නීති උල්ලංඝනය කරමින් සිටින බවයි. සමහර මාධ්‍ය පෙන්වා දෙන්නේ යුද්ධය ඇවිල වූ ඇමරිකා එක්සත් ජනපදය හා නේටෝ රාජ්‍යයන් දැන් නිහඬ බවයි. මේ වනතෙක් බටහිර රාජ්‍යයන් යුක්‍රේනයට අවශ්‍ය යුද සහාය නිල වශයෙන් ලබා දීමට කිසිදු පියවරක් ගෙන නැහැ. විශේෂයෙන් ඊයේ රුසියානු ජාතිය ඇමතු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සමස්ත බටහිරටම තර්ජනය කළා. ඒ යම් කිසි රටක් යුක්‍රේනයට සහාය පළ කළොත් ඉතිහාසයේ දරුණුම ප්‍රතිවිපාකවලට ඒ රටවලට මුහුණ දීමට සිදුවන බව පවසමිනුයි. කෙසේ වෙතත් මෙම රුසියානු යුක්‍රේන අර්බුදය නිසා මේ වන විටත් තුන්වන ලෝක යුද්ධයක පෙර නිමිති පහළව ඇතැයි මධ්‍යස්ථ මාධ්‍ය විචාරකයින් පවසනවා. දැනටමත් නේටෝ රටවල් රුසියාවට බරපතල ආර්ථික සම්බාධක පනවමින් සිටිනවා. රුසියාවද බටහිරට අලෙවි කරමින් සිටි ස්වභාවික ගෑස් සැපීම අත්හිටුවීමට ක්‍රියා කර තිබෙනවා. ඒ සමග ලෝක බොරතෙල් සහ ස්වභාවික ගෑස් මිලද ඉහළ යන්න පටන් අරන්. රුසියානු හමුදා යුක්‍රේනයේ විශාලතම දෙවැනි නගරය වන කර්කිව් අද දවස තුල අල්ලා ගනු ඇතැයිද සමහර මාධ්‍ය පෙන්වා දෙනවා. එසේ වුවහොත් ඉදිරි සති දෙක තුල යුක්‍රේනයේ අගනගරය වන කිව් අල්ලා ගැනීමට හැකිවනු ඇති බවයි සමහර විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ අරමුණ වත්මන් යුක්‍රේන පාලන බලය බිඳ තමා රුසියානු හිතවාදී රජයක් පත් කිරීම බවයි මධ්‍යස්ථ මතධාරීන් අවධාරණය කරන්නේ. කෙසේ වෙතත් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග බොරතෙල් මිල ඉහළ යාම අප රටට ඉතා තදින් බලපානු ලබනවා. එසේම අපගේ තේ අපනයනයටද බරපතල තර්ජනයක් වනු නොඅනුමානයි. අද මෙරට සිටින යුක්‍රේන ජාතිකයින් රුසියාවේ ආක්‍රමණයට විරුද්ධව කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. මේ අතර රුසියානු හමුදා යුක්‍රේනයේ අගනගරය වෙත ආසන්නව සිටින බව මේ දැන් සමහර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියාවේ අරමුණ යුක්‍රේන ජනාධිපතිවරයා මරා දැමීම බවයි බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ පස්වරුවේ තත්ත්වය මේ ගැන තව විස්තර ඉදිරිපත් කරන්නට පෙර ආතුව කියන්නේ ඔබේ විස්තර දුටුවේ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකාව ලෙස මෙවර රයිගම් සම්මානවලට නිර්දිෂ්ට වී තිබෙන සියත ප්‍රවෘත්ති තුලින් කියන සතුටුදායක පණිවිඩයත් යුක්‍රේන රුසියානු මේ යුද උණුසුම පිළිබඳව ඒ වාර්තාවේ එක තැනක විතම වැදගත් කාරණාවක් සඳහන් වෙනවා මේ තත්ත්වයක් නිර්මාණය කරන්න ඇමරිකාවේ මැදිහත් වීම පිළිබඳව. අපිට එතකොට සිහිපත් වෙනවා එදා ඉරානය ලිබියාව ආදී රටවලට අත් වූ ඉරණම පිළිබඳව. ඇමරිකානු මැදිහත් වීම මත ලෝකයේ සාවයට වන බලපෑම පිළිබඳව සහ යුද්ධයකට පොළඹවන යොමු කරන ආකාරයේ ඇමරිකානු මැදිහත් වීම පිළිබඳව තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඒවා බලා හිඳිනවාද කියන දේත් අපට ප්‍රශ්නයක්. කෙසේ වෙතත් රුසියාව දැඩි යුද්ධමය පිළිවෙතක තවදුරටත් සිටින ආකාරයක් තමයි ව්ලාඩිමිර් පුටින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අපට දකින්නට ලැබෙන්නේ. ඒ අතර යුක්‍රේනයත් අනපේක්ෂිත ආකාරයට බටහිර බලවතුන්ගෙන් ලොවෙන් හුදකලා වන තත්ත්වයකට පත්වෙමින් ඇති ආකාරයක් මේ වාර්තා තුළ කියවෙනවා. ලංකාදීපයේ අද සඳහන් වෙනවා බටහිර රටවල් කර ඇරියා අපේ උදව්වට කවුරුවත් නැහැ කියලා තමයි යුක්‍රේන ජනාධිපතිවරයා දැන් ප්‍රකාශ කරන්නේ. සෙලෙන්ස්කී ජනාධිපතිවරයා කියන හැටියට යුක්‍රේනය මේ වෙලාවේ ඉන්නේ තනි උණු රටක් විදියට විශේෂයෙන් නේටෝ සංවිධානය ඔවුන්ට සහයෝගය ලබා දෙන බව මුලින් පොරොන්දු වුණත් එය වෙනස් වී ඇති බවක්. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ආදී රටවල් යුද්ධමය වශයෙන් ආධාර කරන බව කලින් සඳහන් වුවත් ඒ එසේ සිදු වෙනවාද කියන එක ප්‍රශ්නකාරී බවකුත් දැන් අපට පෙනෙන්න තිබෙනවා. අතර මේ සෑම පුවත්පතක්ම වගේ බලනකොට අද දිවයිනේ තියෙනවා රුසියානු හමුදාවේ 800ක් මේ ඇති. රුසියානු හමුදා කියව් නගරයට ඇතුළු වෙති කියලා වාර්තා කරලා දකින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ විදිහට රුසියානු හමුදාවට බරපතල ප්‍රතිප්‍රහාර එල්ල වී ඇති බවට වන වාර්තා රුසියාව ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ලංකාදීප පුවත් වාර්තා තුළ යුක්‍රේනයේ කියව් නගරයේ මුරකාවල් යොදා සිටින යුක්‍රේන සෙබළුන් ඊළඟට යුද බිය හමුවේ කියව් නගරයෙන් පලා යන සිවිල් වැසියන් නිසා ඇතිව තිබෙන වාහන තදබදය රුසියන් හමුදා යුක්‍රේන අගනුවරට කඩාවැදීම චෙර්නොබිල් බලාගාරය වැනි ඒවා අත්පත් කර ගැනීම පිළිබඳ අද වාර්තා දකින්නට පුළුවන්. ඒ සමගම දිනමින බලනකොට යුක්‍රේන ජනපති පුටින්ගෙන් සටන් විරාමයක් ඉල්ලයි. රුසියානු හමුදා යුක්‍රේන අගනගරයට ඇතුළු වෙයි කියලා සඳහන් වෙද්දී තවදුරටත් මේ වාර්තා අතර තිබෙනවා රුසියා යුක්‍රේන ගැටුම යුක්‍රේනයේ ප්‍රචණ්ඩත්වයේ උත්සන්න වීම ගැන දැඩි අවධානයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය මේ අතරේ අවධාරණය කරනවා. යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් වහා ගෙන්වා ගන්න තුර්කි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් කියලාත් සඳහන් වෙනවා. ශිෂ්‍යෝ විදියට යුක්‍රේනයට ගිය අය තමයි ශ්‍රී ලාංකිකයන් අතර බහුලව ඉන්නේ. 50කට ආසන්න පිරිසක් තමයි ඉන්නා බව වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය හමුවේ ඔවුන් අගනගරයෙන් වෙනත් ආරක්ෂිත නගර කරා ගමන් කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. එහි සිටින ශ්‍රී ලාංකිකයන් විමසනකොට කෙසේ වෙතත් ඒ පවුල්වල මෙරට ඉන්න අය දැඩි විමසිල්ලෙන් ඉන්නවා. ඒගොම ශ්‍රී ලංකා රාජ්‍ය විමසිල්ලෙන් ඉන්නා බව කියවෙනවා පමණක් නෙවෙයි. අපි අර විරෝධතාව තුල දුටු මෙරට මේ මොහොතේ ඉන්න යුක්‍රේන වැසියන් තමන්ගේ ආදරණීයන් සමීපතමින් සමග සබඳතා ගොඩනගා ගැනීමට නොහැකිවීමත් එක්ක දැඩි කම්පනයකට පත් වෙලා ඉන්නවා යුක්‍රේනයේ මේ ඇති වී තිබෙන වාතාවරණයත් එක්ක. කෙසේ වෙතත් මේක තමයි වර්තමාන තත්ත්වයේ විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙන්නේ රුසියා යුක්‍රේන අර්බුදය තුළ. ඒ අතරේ සාම සාකච්ඡා සඳහා රුසියානු හමුදාව යුක්‍රේන හමුදාව යටත් වන්නේ නම් රුසියාව සූදානමින් බවටත් ලෝක මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතරේ පුටින් ජනාධිපතිවරයා උපුටා දක්වමින් තවත් වාර්තාවක් ජාත්‍යන්තර මාධ්‍ය ගෙනවිත් තිබුණා. ඒ තමයි යුක්‍රේන හමුදාවට යුක්‍රේනයේ පාලනය අත්පත් කරගන්නට කියලා රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් දැනුම් දී ඇති බව. යුක්‍රේන හමුදාව යුක්‍රේන පාලනය අත්පත් කරගන්නවා නම් සමතයකට පත් කර ගැනීම සඳහා සාකච්ඡාවලට ඒමට සූදානම් බව එක පසකින් කියනවා. එහෙම නැත්නම් හමුදාව යටත් වෙනවා නම් සාකච්ඡා කිරීමට සූදානම් බව තවත් පසකින් කියවෙන බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ යුද්ධමය වාතාවරණයේ ඇතිවීමට පෙර ආතුව ඉඳලම කොයි මොහොතේ වූ රුසියාව යුක්‍රේනයට පහර දෙන බව නිරන්තරව පැය ගණන් වලින් සඳහන් කරමින් හිටියේ බටහිර රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. රුසියාවේ හැම මොහොතකම එය ප්‍රතික්ෂේප කරමින් තමයි අදහස් පළ කරමින් හිටියේ. ඒ ඉන්න අතරතුර තමයි ආරක්ෂක කවුන්සිලයේ රැස් වෙන්නට ඕන මෙන්න කියා තිබියදී ඔවුන් සිය ප්‍රහාර දියත් කරනු
ලැබුවේ කියන එකත් සඳහන් කරන්නට ඕනේ. කවුරුවත් ලෝකේ අනුමත කරන තත්ත්වයක් නොවේ යුද්ධය කියලා කියන්නේ. නමුත් මේ වෙනකොට රුසියාව නම් කෙසේ හෝ යුක්‍රේනයේ මේ යුද ජයග්‍රහණය අත්පත් කර ගැනීම දක්වා මෙහෙයවමින් තිබෙන බව පේනවා. යුද්ධමය ශක්තිය පිළිබඳව බලනකොට රුසියාව සහ යුක්‍රේනය අතර ඇත්තේ ලොකු වෙනසක්. එහෙම නැත්නම් රුසියාව කියලා කියන්නේ යුද්ධමය වශයෙන් ඉතාම බලවත් රාජ්‍යයක් බව සඳහන් කරන්නට ඕනේ. මේ තුලින් අපට වන බලපෑම විශේෂයෙන් අපේ ඉන්න පිරිස ඊළඟට ගත්තහම තෙල් මිල තවදුරටත් ඉහළ යාමට ලෝකයටම වන බලපෑම සහ රුසියාවත් යුක්‍රේනයත් කියලා කියන්නේ අපේ ඉහළම තේ ගැනුම් කරුවන් දෙදෙනෙක්. ඒ නිසා මේ වෙලාවේ මේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණයත් එක්ක විශේෂයෙන් යුක්‍රේන අපේ තේ ගැනුම්කරුවෙකු විදිහට ඔවුන් කඩා වැටීම ඉතාම බරපතල විපාක අපේ තේ කර්මාන්තයට ගෙන දෙන බව නොඅනුමානයි. ඒ වගේම රුසියානු ගැනුම්කරුවා පිළිබඳවත් මේ වෙලාවේ මේ ඇති වී තිබෙන වාතාවරණය එක්ක අපේ තේ කර්මාන්තයට වෙන බලපෑම පිළිබඳව මේ මොහොතේ සාකච්ඡා වෙමින් තිබෙනවා. ඔය අතරේ අපි අද දකිනවා දිනමින පුවත් වාර්තාවක කිරි ලීටරයට රුපියල් 100ක ඉහළ මිලක් කිරි ගොවීන්ට දිරි දෙන්න ජනපතිගෙන් තීරණයක්. ජනාධිපතිවරයා දැන් අපිට පේනවා විවිධ වූ ආයතන වෙත ගමන් කරමින් ඒවායේ ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වීම කෙබඳු දැයි නිරීක්ෂණය කරන ආකාරයක්. ඒ අනුව අද දිනමින පුවත්පතේ ඡායාරූප සටහන් සහිතව දකින්නට පුළුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරහෙන්පිට මිල්කු කර්මාන්ත ශාලාවේ කිරි නිෂ්පාදනය පිළිබඳව සොයා බැලීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාව. එහිදී ජනාධිපතිවරයා කිරි නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසන හැටි තමයි අපට දකින්නට පිළුවන්කම තිබෙන්නේ. දිවයින පුවත්පතේත් අද අපට මේ හා සම්බන්ධ යම් ඡායාරූප දකින්නට පුළුවන්. දිනමින තමයි ප්‍රධාන වශයෙන් මේ වාර්තා කර තිබෙන්නේ. ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු ජනාධිපතිවරයාගේ මේ නිරීක්ෂණ චාරිකාව අපි දැන් බලමු. නාරහෙන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා දියර කිරි එක්රැස් කිරීමේ සිට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලිය පූර්ණ නිරීක්ෂණයට ලක් කළා. කිරි ගොවියාගෙන් කිරි මිලදීගෙන ආයතනය දක්වා රැගෙන ඒමේදී අතරමැදියන්ගෙන් සිදුවන අක්‍රමිකතා මගහැරීමට සමස්ත ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයකට ලක් කළ යුතු බවත් නියම මිල කිරි ගොවියා අතට ලැබීමට සැලැස්විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ. විවිධ ගණන්වලට විවිධ ආයතන කිරි ගොවියගෙන් කිරි මිලදීලා ගන්නවා. හැබැයි නිශ්චිත මිලක් තිබුණේ නැහැ. ඒ හින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්න අපිට සමස්ත රටේම කිරි එක මිලකට ගේන්න කියලා. ඒ අනුව අපි අද දවසේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගොවියාගේ කිරිවලට නිශ්චිත මිලක් නියම කරනවා. විශේෂයෙන් ලීටරයක් රුපියල් 100ක් බැගින් මිලදීලා ගන්න සූදානම් වෙනවා. දියර කිරි ප්‍රචලිත කරන්නත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන උපදෙස් ලැබුණා. ඒ අනුව මිල්කෝ ආයතනය අයිස්ක්‍රීම් යෝගට් හදනවට අමතරව දියර කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛතාවය දෙන්නත් ගරු සභාපති රේණුක පෙරේරා මැතිතුමාට උපදෙස් දුන්නා. සහතික වෙනවා අපගේ නිෂ්පාදන මිල ගොවියා සඳහා මිල වැඩි වුණාට කොයියම් ආකාරයකින්වත් පාරිභෝගිකයින්ට මේ බර වැටෙන්නේ නැහැ. අපේ නිෂ්පාදිත භාණ්ඩ සෑම එකම මිල මේ පවතින මිලටම අපි පවත්වාගෙන යන්න අදහස් කරනවා. ඒ මිල්කෝ සමාගමේ ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳ වූ වාර්තාව ඒ සමගම අද පුවත්පත් වාර්තා කරනවා අදත් හෙටත් රෑට විදුලිය නොකැපෙයි කියලා. මේ පහුගිය දිනවල ක්‍රියාත්මක වෙච්ච ආකාරයට වඩා වෙනස් බවක් ගන්නවා කියලා කියන්නේ සති අන්තයේ දිවා කාලයේ පැය 3ක කාලයක් විදුලිය කප්පාදු වෙවි කියලා තමයි ඒ අතර අනිකුත් වාර්තාවල දකින්නට ලැබෙන්නේ. මහජන උපයෝගිතා කොමිසමෙන් දැනට ප්‍රකාශ කර තිබෙන්නේ ඒ ආකාරයෙන් දිවා කාලයේදී විදුලි කප්පාදුවකට සූදානමක් පවතින බව. එම පුවතත් එක්කම තවත් වාර්තාවක් එතන තිබුණා. ඒ ලංකාදීපේ සමන් රත්නප්‍රිය වාරණේ ලබන 11ක් දික් කරේ කියලා. මොකද නැවත වතාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතා ක්‍රියාමාර්ග වර්ජන ආරම්භ වීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගියදා වෛද්‍යවරු වර්ජනය කරන්න සූදානමින් හිටියා. එය නැවත අහෝසි කරනු ලැබුවා. කෙසේ වෙතත් සෞඛ්‍ය වර්ජන නැවත ඇතිවේවි කියන රාවයත් අපට තිබෙනවා. ඒ අතරතුරේ තමයි කියන්නේ සමන් රත්නප්‍රිය මේ වෘත්තීය සමිති නායකයාට එරෙහිව පනවා තිබෙන වාරණය ලබන 11ක් තවදුරටත් අධිකරණයේ මගින් දීර්ඝ කර ඇති බව. ඒ අතරේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර අපට මුණ ගැසෙනවා පාවෙන බලාගාරයත් තෙල් නැතිව නතර වෙලා. පෙට්‍රල් දැවි තෙල් නැව් දෙකක්
හිරවෙයි කියලයි ඒ වාර්තා අතර දකින්නට ලැබෙන්නේ. නමුත් අපි මුලදීම වැඩසටහන ආරම්භ කරද්දීම ඉදිරිපත් කළේ ඉන්ධන අවුල ඉවරයි. සභාපති කියයි තෙල් එනවා දැන් ගැටලුව විසඳෙනවා කියලා කිව්වට පෙට්‍රල් දැවි තෙල් නැව් දෙකත් හිරවෙයි කියලා වාර්තා කරන කොළඹ වරායාසන මුහුදේ යාත්‍රාවක ස්ථාපිත බතල විදුලි බලාගාරයේද කියන්නේ නැත්නම් පාවෙන විදුලි බලාගාරයේද ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ පස්වරු 3ට පමණ අක්‍රිය වූ බව තමයි ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට ප්‍රකාශ කරලා තියෙන්නේ. තව තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න වැදගත් වෙන වාර්තා ගණනාවක්. අපි කෙටි විරාමයක් අරගෙන නැවත මුණ ගැසමු. යළිත් බලමු අද දවසට අදාළ පුවත්පත්වල තවදුරටත් පළවෙන වාර්තා. දිවයින පත්තරේ මුණ ගැසෙනවා ප්‍රධාන සිරස්තලයක මහින්දානන්දට නලින්ට ඇති අල්ලස් නඩුව අස්කර ගන්නේ නැහැ. අල්ලස් කොමිසම උසාවියට දන්වයි. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් රුවන්ජිත් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමක් සිදු නොකරන බව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ කොළඹ දෙවන ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දැනුම් දුන් බවයි සඳහන් වෙන්නේ. පහුගිය කාලවල පැවරු ඇතැම් නඩු ඉවත් කර ගැනීම ඊළඟට තාක්ෂණික දෝෂ මත ඉවත් වීම අපට නිරීක්ෂණය වූ තත්ත්වයක්. ඒ කියන්නේ නඩු පැවරීමේදී නියමිත ආකාරයට ශක්තිමත් ලෙස නඩු පැවරීමට කටයුතු නොකිරීම, ඊළඟට නඩු පැවරූ පාර්ශව විසින්ම ඒවා ඉවත් කර ගන්නට කටයුතු කිරීම, ඒ නිසා චෝදනාවට මේ නීතිය හමුවට පැමිණ වූ පුද්ගලයන් නිදහස් වීම අපට මුණ ගැසුණු තත්ත්වයක්. ඒ අනුව අපට මේ පිළිබඳව කියන්න තිබෙන ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බව, එය ඉවත් කරගන්නේ නැහැ කියලා අල්ලස් කොමිසම උසාවියට දන්වනවා. ඒ නඩුව දිගටම දීර්ඝ වන බව තමයි සඳහන් වෙන්නේ. ඒකම අපි ලංකාදීපයේ අද දකිනවා රන්බිම ඔප්පු ප්‍රදානය අද කියලා අපි ඊයේත් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් උදෑසන පිළිසඳර තුළ පවත්වනු ලැබුවා. විශේෂයෙන් මහවැලි ගොවි ජනපද ව්‍යාපාරවල ජීවත් වන ජනතාව වසර දශක ගණනාවක් මුළුල්ලේ ඉඳලා ඒ භූමියේ ජීවත් වෙන ජනතාවට භූමියේ හිමිකම නිල වශයෙන් ප්‍රදානය කිරීම සහ ඒ තුලින් ඔවුන්ට සැලසෙනවා විශේෂ වාසිවර ප්‍රසාද ගණනාවක් ඒවා ලබා දීමට මෙලෙස කටයුතු කරන බව අද වලවේ කලාපයෙන් එය සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් ආරම්භය සිදුවන බව තමයි වාර්තා වෙන්නේ. සමගි ජනබලවේග අනුරපුර රැළිය මාර්තු 29 වෙනිදා සල්ගාදු ක්‍රීඩාංගණයේ රැළියට ප්‍රතිඋත්තර දෙන්න සල්ගාදු ක්‍රීඩාංගණයටම රැස් වෙන සමගි ජනබලවේගයේ රැළිය තමයි මේ විදිහට 29 වෙනිදා පවත්වන බව සඳහන් වෙන්නේ. ආණ්ඩුවේ මේ රැලි මාලාවන් තුලින් මේ ආදී ක්‍රියාකාරකම් තුලින් පවත්නා කොවිඩ් තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නේ නොවන්නේද වන්නේද කියන එක පිළිබඳව මාධ්‍ය හමුවට ඇවිල්ලා ප්‍රශ්න කරපු සමගි ජනබලවේගයත් එලෙසම සිය ශක්තිය පෙන්වන්නට අදාළ ස්ථානයේදීම සූදානම් වන ආකාරයක් තමයි අපට නිරීක්ෂණය වෙන්නේ. ඒකම ලංකාදීප පුවත්පතේ අපට තවදුරටත් මුණ ගැසෙන වාර්තාවන් අතරේ තියෙනවා. සජබ මන්ත්‍රී පිරිසක් සැකකටයුතු පාර්සලයක් බලෙන් මැතිසභයට ගෙනත් පොලිස්පතිට පැමිණිලි කරනවා. ඕනෑම පරීක්ෂණයකට ලෑස්ති හරින් ප්‍රනාන්දු කියයි කියලා ලංකාදීපේ වාර්තා කරනවා. පහුගියදා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් දකින්න ලැබුණා. විදුලි පන්දම් ටෝච් අරගෙන පාර්ලිමේන්තුව ඇවිල්ලා විපක්ෂ මන්ත්‍රීවරු කොමුණත් ඒ ගැන අනිත් පුවත්පත්වල මොනවද තියෙන්නේ කියලාත් අපි බලමු. අපි උපුටගත්තේ ලංකාදීප වාර්තාව දිනමිනේ සඳහන් වෙනවා. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උපුටා දක්වමින් මැති සභයට අනුමත නැති උපකරණ ගෙන ඒම පරීක්ෂණයක් කරන්න කියලා එතුමා කියනකොට මම ගෙනාවා නම් ඔප්පු කරන්න කියලා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් දිවයින පුවත්පතේ රංජන් බලන්න සජිත් වැලිකඩට විපක්ෂ නායකතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසන්නට වැලිකඩ බන්ධනාගාරයට ගිය බව සඳහන් පුවත් වාර්තාවකුත් අද අපට මුණ ගැසෙනවා. ඊළඟට දිනමිනේ තියෙනවා රනිල්ගේ මෝසම ගැන කරුණු කියන්නයි නීතිපතිට නොතීසි කියලා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට තමන් කැඳවීමට එරෙහිව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කර ඇති මෝසමක් සම්බන්ධයෙන් තමයි මේ විදියට වාර්තා කරන්නේ. වගේම දිනමින පත්‍රයේ තවදුරටත් තියෙනවා ශානි හෙලි කළ කරුණු ගැන පරීක්ෂණ කළ යුතුයි කියලා හිටපු විපක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන ප්‍රකාශයකුත් තවදුරටත් තිබෙනවා. ඒ අතරේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දැක්වූ අදහස් අපිට එක පෙළට දකින්නට පුළුවන් කමක් තිබුණා ඊයේ ප්‍රවෘත්ති විකාශයේ. අපි නැවත ඔවුන් මොනවද කියන්න කියලා බලමු.
දැන් බලන්න මොකද ඉතුරු වෙලා තියෙන්නේ. අඳුර තමයි තියෙන්නේ. දැන් අපිට එකම පිහිටට දවල්ට තියෙනවා සන්ලයිට්, රැයට තියෙනවා මූන් ලයිට්. ඒකට පාගාව දෙන්න බෑනේ. ඉරට සඳට. දැන් කියනවා විදුලි බල මණ්ඩලයට පාඩු. පාඩු වෙන්න හේතුව තමයි තියෙනවා කෝටියක විදුලි බිලක්. කාගේද? කෙහෙලිය රමුක් වැල්ලගේ. ගෑස් සීනි ඉන්ධන කිරිපිටි සිමෙන්ති ආහාර ද්‍රව්‍ය මේ හැම දෙයකින්ම දැන් මේ ජනතාවට දැන් මේ දීලා තියෙන බබාලා කාගේද? දැන් මේකට තාත්තෙක් නැද්ද? එතකොට ගෝඨාභය රාජපක්ෂද මේ බබාලාගේ තාත්තා? ඉතින් ඒ නිසා අපි අහනවා බන්දුල ගුණවර්ධන මහත්තයාගෙන් මේ බබාලා කාගේද? මේ වියදම ඉහළ යන එක අද තියෙන තත්ත්වයට වඩා දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන ප්‍රශ්නෙත් එක්ක. ඒකට තෙල් මිලේ වැඩි වෙන්න පටන් ගත්තා. ගෑස් වැඩි වෙයි. මේවා අපි දාගත්තේ වනෙමෙයි. රුසියාවටයි යුක්‍රේනටයි ගහගන්න කියලා අපි කියලා නේ. ජනතාවගේ බලය ඉස්සරහා හැම පාලකයම දුර්වලයි. හැම පාලකයම විවුර වැටෙන්නේ, දඟලන්නේ, අසමත් ಜಾති වැඩ කරන්නේ, ජනතාවට කැමති නැති වැඩ කරන්නේ ජනතාවට බය හින්දා. ණය පෙනේ පුප්පන්නේ සැරට නෙමෙයි බයට. බල්ලා හපා ගන්නේ සැරට නෙමෙයි බයට. පාලකයා බුරන්නේ බයට සැරට නෙමෙයි. මේ අවුරුදු දෙක දක්වා ඔවුන් කරගත්තේ මොකද්ද? ඒ අයගේ බලය තහවුරු කරගත්තා. දැන් පාර්ලිමේන්තුවට බලයක් නැහැ. මේ සියලු බලතල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියතට අරන් තිබෙනවා. ඒ සියතට අරගෙන කුමක්ද කරලා තියෙන්නේ? අද රට දිනෙන් දින ආරාජිත තත්වයට පත් වෙලා තිනවා. අපි දැක්කේ විවිධ වූ අදහස් දැක්වීම් පෙළක් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ අතරට මම එකාසු කරන්න කැමති මේ දිවයින පුවත්පතේ අද අපට මුණ ගැසෙනවා රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ තවත් අදහසක්. චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට අනුකූලව කටයුතු කළා කියලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කළා තියෙනවා. අද අපට දකින්නට පුළුවන් චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට අනුකූලව කටයුතු කළා කියලා. ඒ අතරේ අර අදහස් පෙළ අතර හිටපු තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීවරයා ඊයේ පෙන්වා දෙන තව කාරණාවක් තිබුණා. ඒ තමයි මේ වෙලාවේ රුසියානු යුක්‍රේන ගැටුම අපටත් හොඳ පාඩමක් කියා දෙනවා. මේ Tamanගේ අසල්වැසි රටත් එක්ක මිත්‍රශීලීව කටයුතු කිරීම වෙන වෙන රටවලට සමග සබඳකම් වැඩි දියුණු කර ගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලවල තරම පේනවා. ඒ නිසා අපිත් අසල්වැසි ඉන්දියාව සමග ගනුදෙනු කිරීම වඩා යහපත් චීනය වගේ දුර තියෙන රටවල් වලට යාමට වඩා කියලා අදහසක් ඔහු ඉදිරිපත් කරනවත් අපට දකින්නට ලැබුණා. ඒ සමගම අපි බලමු මුල් පිටු වාර්තා තුළ තවදුරටත් මොනවද අපට මුණ ගැසෙන විශේෂ වාර්තාවන් කියලා. අපි ලංකාදීප පුවත්පතේ තවදුරටත් දකින්න මේ ඉන්ධන තෙල් අර්බුදය පිළිබඳව වාර්තා වැඩි. ෂෙඩ් වලින් තෙල් දීමේ සීමාවක් යතුරු පැදියට 1000ක කාර් බස් වලට 2000ක කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි මේක රට පුරාම ක්‍රියාත්මක වන හැම ඉන්ධන පිරෝම්හලකම හැම වර්ගයේ ඉන්ධන පිරෝම්හලකම ක්‍රියාත්මක වෙන දෙයක්ද කියන එක වෙනම විමසා බලන්නට ඕනේ කාරණාවක්. අඩුම තරමේ 1000ක හරි 2000ක හරිවත් ගහගන්න තියනවා නම් තෙල් ටිකක් හොඳයි කියලාත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. පොලිමේ රස්යා වෙලා ඒ ටිකක් නැතුව ඇතැම් අයට මග හැරිලා යන්න සිදුවීම නිසා. ඒ වගේම මහමග වාහන ඇතැම් තැන්වල නැවතිලා ඇතැම් තැන්වල බස් රථ නැවතිලා කියලා වාර්තා දකින්නට පුළුවන්කමත් මේ අතරේ ලැබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා එම පුවත්පතේ ලංකාදීපේ මේ මුල් පිටු වාර්තා අතරේ තියෙනවා නෙදර්ලන්ත කතක් වැල්ලවත්ත මහල් නිවසක අභිරහස් ලෙස මිය ගිහින් TikTok පෙම්වතා අත්අඩංගුවට කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. අපි මේ පුවත දිවයිනේ අද දකිනවා මේ ආකාරයට. මුහුණු පොතින් යාළුවී පෙම්වතා සොයා මෙහියා නෙදර්ලන්ත පෙම්වතියගේ මලසිරුර හමුවේ මිනිමැරුමක් දැයි සොයයි. පෙම්වතා ඇතුළු 10කගෙන් ප්‍රකාශ සටහන් කරගනී කියලයි සඳහන් වෙන්නේ. මේ රටට එන විදේශකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් අපිට මෑත කාලීනව වගේම යම් යම් කාලවල ඊතරම් සුබදායි නොවන පුවත් අසන්න දකින්න ලැබිලා තියෙනවා. මේ එක සිදුවීමක්. ඒ වගේම පසුගිය කාලේ පසුගිය දිනක තවත් වාර්තාවක දකින්නට ලැබුණා වැලිගම ආශ්‍රිත මුහුදේදී මේ පිටරට විදේශික ජෝඩුවක් මුහුදේ දියනාමින් ඉන්නකොට කරපු නොමනා වැඩක් පිළිබඳව ලාංකිකයෙකු විසින් ඒ නිසා ඒ අය දැඩි අසතුටට පත් වෙලා තියෙනවා කියලා අපේ රට පිළිබඳව. ඊළඟට මේ පවත්න විදුලි කප්පාදුව නිසා මෙරටට පැමිණ සිටින විදේශිකයන් දැඩි අසතුටට පත් වී ඇති බව ඔවුන් විඳින්නට එන රටේ සුන්දරත්වයේ විඳ ගන්නට ඔවුන්ට බාධා පැමිණීම පිළිබඳව ඔවුන් යම් ආකාරයක නොසතුටට පත් වී ඇති බවටත් වාර්තා දකින්නට ලැබුණා. මෙවැනි කාලයක ගෙන එන බලපෑම අතිවිශාලයි කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. සංචාරක කර්මාන්තය යාලි ප්‍රවර්ධනය කිරීම
කිරීම උදෙසා දැඩි වෙහෙසක් අරගෙන කටයුතු කරන අවස්ථාවක ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව తీරන අරගෙන ඒ වෙත අවධානය දෙමින් තිබෙන කාලයක එය අධෛර්යමත් වන ආකාරයට විදේශිකයින් අධෛර්යමත් වන ආකාරයට කටයුතු වීම එතරම් සුදුසු වන්නේ නැහැ. මේ පෞද්ගලික ගැටලුවක් බව බොහොම පැහැදිලි. මේ නෙදර්ලන්ත කාන්තාව මිය යාම හෝ ඝාතනය වීම කියන කාරණාව ඒ පිළිබඳව දැන් පරීක්ෂණ කටයුතු සිදුවන බව සඳහන් වෙනවා. මෙන්න යතරේ මේ විදුලිය කප්පාදුවෙන් වෙන තවත් අතුරු ප්‍රතිඵලයක් පිළිබඳව දිවයින වාර්තා කරනවා. ජල සැපයුමටත් විදුලියෙන් ඒ නිසා බාධා වෙනවා. ඒ වගේම විදුලිය නැත්නම් රෝහල් ලැබ් වහන්න අවසර දෙන්න කියලත් අද අපට වාර්තාවක් දකින්නට පුළුවන්. මතුගම ඝාතනය ෂාන්ගේ බිරිඳ රිමාන්ඩ් කියලා දිවයින පුවත්පතේ වාර්තාවක අපට මුණ ගැසෙනවා. මේ පාතාලයේම බිරින්දෑවරු අතරේ තිබෙන මැදිහත් වීම පිළිබඳව මේ වාර්තාවෙන් බොහොම පැහැදිලි වන කාරණාව පසුගියදා මදුකම ප්‍රදේශයේදී තියදරු මවක් ඝාතනය කරනු ලැබුවා. ඒ ඝාතනය මෙහෙයවීම පිළිබඳව ශානි කියන අපරාධකරුගේ බිරිඳ වෙත තමයි අවධානය යොමු වුණේ. ඇය රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව ඒ වගේම යම් වාර්තා තුල පුවත් වාර්තා තුල සඳහන්ව තිබුණා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙසත් මේ කියන කාන්තාව වැඩ කටයුතු කර ඇති බවට. ඊළඟට අපි අවධානය දෙනවා දිනමින පුවත්පතට වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියනය පණී කියලා සුබදා ඒ පුවතක් දිනමිනෙන් අපට උපුටා ගැනීමේ හැකියාව අද තියෙනවා. මේ වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා යමින් රුපියල් කෝටි 21240ක ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බව තමයි සඳහන් වෙන්නේ. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි වර්තමාන රජයේ රටේ නායකත්වයේ අභිප්‍රාය බවට පත් වෙලා තින්නේ. ඒ හරහා අනාගත කාලයේදී රටේ ආර්ථික ස්ථාවරය ගොඩනැගීම කියලා කියන්නේ. නමුත් මේ වෙනකොට නම් තියෙන්නේ ගැටලු රැසක් මැදයි. ඇල්ල සුරාබදු වැටලීම් ගැන පරීක්ෂණයක් කරන්න ඇමති බැසිල් සුරාබදු කොමසාරිස්ට කියයි. ඇල්ල සංචාරක කලාපයේ අවන්හල්වල සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් අපහසුතාවට පත් කරමින් පසුගිය දිනක කර ඇති වැටලීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සුරාබදු කොමසාරිස්වරයා වෙත මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව කියවෙනවා. අපි අර කලින් ඉදිරිපත් කළ විදේශිකයන්ට විවිධ හිරිහැර සිදුවෙන ඔවුන් නොසතුටට පත් වෙන කාරණා අතරට මේකත් එකතු කිරීමේ හැකියාවක් පවතින නිසා වහාම මේ පිළිබඳව අවධානය යොමු කළ සංචාරකයන් මේ ආකාරයෙන් පීඩාවට පත්වන දේවල් වෙත නොයා ඉදීම පිළිබඳව අවධානය දීම රටක් විදියට අපට කර්මාන්තය නංවා ගන්න හේතු වේවි. මෙරිල් රංජන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් රමාහේවා මහතා පදිංචිව සිටින කොළඹ ප්‍රදේශයේ නිල නිවසට සහ ගාල්ලේ පෞද්ගලික නිවසට පොලිස්පතිවරයාගේ නියෝගය මත විශේෂ පොලිස් ආරක්ෂාව දී ඇති බව වාර්තා වෙනවා කියලා තමයි දිනමින පුවත්පත අද සඳහන් කරන්නේ. ඊළඟට කඩුගන්නාව නගර සභා සභාපතිට ඇපහිමිවීම පිළිබඳව දෙමටගොඩ රුවන්ගේ වත්කම් සොයා රට පීරයි කියලා අද මේ මුල් පිටු වාර්තා අතරේ දිනමින පුවත්පතේ අපට මුණ ගැසෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නට ඕනේ දිවයින පුවත්පතේ තියෙන මෙන්න මේ පුවතටත් සහරාන්ගේ බිරිඳගෙන් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බවට පසුගියදා අධිකරණය මගින් අවසර දෙනු ලැබුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා. ඒ අනුව තමයි කියවෙන්නේ දිවයින පුවත්පතේ පළවෙන්නේ සහරාන්ගේ බිරිඳගෙන් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බව. මේ අතරේ දිවයින තවදුරටත් ආචාර සමාචාර දක්වමින් සිය පුවත්පත් මිතුරාට පත්තර සගයාට සමුදෙන අවස්ථාව අද අපට දකින්නට පුළුවන්. දිවයින අපේ ආචාර්ය සබද අපි මතු දිනක යලි හමුවෙමු. දිවයින සුනිල සුපිපුණු මල් සුසුම් ඉම නොබිදෙන ජවය පණ ගැන්වුනි සටන් බිම සමුගෙන ගියත් පන්හිඳ තෙත් කරන් ලැම මිහි මත සදා ඇත වැපිරුව මිනිස්කම. අනුරාධ හිරිපිටියගේ මේ ලියන්නේ අද සමුගෙන යන අවසන් කටයුතු සිදු කරන සුනිල් මාධව ප්‍රේමතිලකයන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා පිළිබඳව. ඊළඟට අපි ඇතුල් පිටු වාර්තා කීපයකටත් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාලය විශේෂයෙන් අනුතුරු බහුල කාලයක් කියන එක නැවත නැවත සිහිපත් කිරීම වැදගත් කියලා හිතනවා. මෙවැනි පුවත් වාර්තා කියවනකොට එකම පවුලේ 8 දෙනෙකු රැගත් මෝටර රථයේ දක්ෂිණ අධිවේගයේදී සිමෙන්ති ලෝරියක ගැටේ පියා මරුට වෛද්‍ය දියණියටත් බරපතලයි. මේ කාලය අනුතුරු බහුල කාලයක් කියන එක පොලිසිය වාර්තා බැලුවම බොහොම පැහැදිලි. ඒ නිසා රේ ධාවනයේදී විශේෂයෙන් මේ
දියගිලීමේ යාම් වැඩි නිසා එවැනි ස්ථානවලදී වඩාත් ප්‍රවේශ සම්බීම පේරාදෙණියේ සිට එද්දී අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීම නිසා වූ අනතුර පිළිබඳව තමයි අද මෙලෙස වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ දිවයින පුවත්පතේ අපට මුණ ගැසෙන ඇතුල් පිටු වාර්තා. මේ සමගම රටේ එන්නම උග්‍ර වෙන විවිධ විරෝධතා පිළිබඳවත් තත්ත්වය කාලය මොකක් වුණත් තම අයිතීන් එම නැත්නම් ඉල්ලී මුල් කරගත් විවිධාකාරී විරෝධතා උද්ඝෝෂණ දකින්න පුළුවන්. ඒවා මේ පත්තර බැලුවාම කීපයක්ම දවසකට මුණ ගැසෙනවා. මේ නම් අපට මුණ ගැසෙන්නේ දිවයින පුවත්පතේ මාර්ග සංවර්ධනයක් පිළිබඳව වැඩිමඩ නැදුන් ගමුවේ. ඒ අතරේ වාර්තා කරන්න ඕනේ අධ්‍යාපන සේවා සම්පකාර සමිතියේ විරෝධතාවයක් තිබුණා. ඊයේ දකින්නට ලැබුණා. සමුපකාර කොමිසම වෙත උන් කඩාවදින ආකාරයක් දකින්නට ලැබුණා. මේ ආදී වගේම තවදුරටත් වල්සපුගල ගොවීන් මේ අලි කළමනාකරන විධිමත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් ගෙන යන අඛණ්ඩ විරෝධතාව තවදුරටත් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ ආදී වශයෙන් විවිධ වූ විරෝධතා තවදුරටත් මේ රටේ මුණ ගැසෙන බව සඳහන් කරන්නට ඕනේ. ඊළඟට අපිට මේ තවදුරටත් පුවත් වාර්තා බලද්දී අපේ කාලේ විප්ලවවාදී පත්‍ර කලාවේදියා පිළිබඳව සුනිල් මාධවයන්ට නිවන් සුව පතමින් ගාමිණී සුමනසේකරන් තමන සටහනක් මේ දිවයින පුවත්පතෙන් අද අපට මුණ ගැසෙන්නේ 6 වෙනි පිටුවේ ඇතුල් පිටුවේ. ඊළඟට 49 වෙනි ජිනීවා සමුළුව සදුදා ආරම්භ වීම පිළිබඳවත් අද දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ බැෂලේගේ යෝජනාව රජයෙන් කුණු කූඩේට කියලත් අද මේ ඇතුල් පිටු වාර්තා අතර දකින්නට පුළුවන්. මේ ජිනීවා යෝජනා ලං වෙනකොට එම නැත්නම් ජිනීවා සමුළුව කිට්ටු වෙනකොට රට තුලත් ඒ සඳහා විවිධාකාරයේ සූදානම් වීම සාමාන්‍යයෙන් නිරන්තරයෙන් අපට දකින්නට ලැබෙන තත්ත්වයක් කියන එකත් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මේ ඇතුල් පිටු වාර්තා තුලින් තවදුරටත් හමු වෙනවා ඔමික්‍රෝන් මරණ වැඩිවීමේ තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා ජනතාවට කරන දැනුම්වත් කිරීම. ක්‍රීඩා පිටුව බලනකොට අපට මුණ ගැසෙන්නේ ටෙස්ට් සංචිතයේ සිටි ධනංජය දික්වැල්ල 20ට කැඳවීම පිළිබඳව වාර්තාවක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවෙනි තරගය අදයි කියලත් අපට මුණ ගැසෙනවා. පළමු තරගය නම් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ඉන්දිය කණ්ඩායම සමත්කම් දක්වනු ලැබුවා. නමුත් දෙවෙනි තරගය පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන තිබෙනවා. ඊළඟට අපි අද දිවයින පුවත්පත් තවදුරටත් දකින වාර්තාවන් අතරේ පාර්ලිමේන්තුව තුළ කෘතවේදීත්වය ප්‍රදර්ශනය වුණු අවස්ථාවක්. අභවප්‍රාප්ත මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පිළිබඳ පාර්ලිමේන්තුවේ ශෝකය පළ වෙයි. ආනන්ද සරත්කුමාර දේශපාලනයේ කුමන තනතුරක් දැරුවත් ඒ බායින් උඩගු වුණේ නැහැ. දොඩම්ගස්රන්දෙන් පාර්ලිමේන්තුවට පැමිණි රාජපක්ෂ පළමු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයායි. පළමු ජනාධිපතිවරණයේදී කොබ්බෑකඩුවට සෝමවිර චන්ද්‍රසිරි ක්‍රියාකාරීව සහාය දුන්නා. අගමැති මහින්ද රාජපක්ෂ දිසානායකයන් සමාජ සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා සිය දායකත්වය ලබා දුන්නා. ඒ කියන්නේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ජනතා හිතවාදීකු ලෙස මිත්‍රපාල තම සේවය නොපිරිහෙලා ඉටු කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරපු විවිධ අවස්ථාවල විවිධ හේතුන් නිසා සමුගත්තු සිය සහෘදයින් සගයින් මෙනෙහි කරමින් මේ විදිහට පාර්ලිමේන්තුවේ ශෝකය පළ කිරීම දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ අදටත් අපේ රටේ රණවිරුවන් වෙනුවෙන් කෘතවේදීත්වය පෑම යම් යම් අවස්ථාවල දකින්නට පුළුවන්කම තිබෙනවා. එවැනි අවස්ථාවක් පිළිබඳව අපට වාර්තා වෙනවා මේ ලංකාදීප පුවත්පතේ මහරගම ජනාධිපති විද්‍යාල පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ගුරු සිසු රණවිරු ස්මාරකය ආරක්ෂක ලේකම් ජෙනරාල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා අතින් ඉක්ුද්දා විවෘත වීම පිළිබඳව මෙහි තිබෙන විශේෂත්වය තමයි මේ ගුරු සිසු රණවිරු කියන ත්‍රිත්ව බලවේගයන්ම නිරූපණය වන මෙරට ඇති එකම ස්මාරකය බව තමයි එම විද්‍යාලයෙන් සඳහන් කරන්නේ. විශේෂයෙන් මේ ත්‍රිවිධ පාර්ශවයන්ම එකතු වෙලා ජාතික ධජය ඉහළට ඔසවා ගැනීමෙන් රට දැය නැංවීම සහතික කරන බව එම නැත්නම් රට දැය නැංවීම නිරූපණය කරන බව තමයි දකින්නට ලැබෙන්නේ අපට කියවන්නට ලැබෙන්නේ. අපි ඒ පිළිබඳව වාර්තා දකිනවා වගේම අපි අවසාන වශයෙන් අද කාටූන් පෙළ වෙත යොමු වන්නට බලාපොරොත්තු වෙනවා මුල් පිටු වෙත යලි හැරබු. ඒ අනුව ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටූනය දිවයින පුවත්පතේ. ඇමති ජොන්ස්ටන් කියනවා පසුගිය ආණ්ඩුව බැඳුම් කර හොරසල්ලි ගෙනිච්ච ලොරි වලින් කියලා. ඒකනේ බං මේ ආණ්ඩුව මාස දෙකෙන් මහේන්ද්‍රන් කුදලාගෙන ඇවිල්ලා උල තිබ්බේ. ඒවා ඒ විදියටම උනේ කියලා
මතක් කර දීමක් කරනවා ඒ දිවයින පුවත්පතේ. අපි ඊළඟට බලනවා දිනමින පුවත්පතේ අද අංජනගේ කාටෝන් එක. තව ටික දවසකින් කියන්න වෙන්නේ ලයිට් කපන වෙලාව නෙවෙයි. එහෙනම් ලයිට් තියෙන වෙලාව. එහෙමයි කියන්නේ. ඒ කියන්නේ තත්ත්වය එතරම් හොඳ නැති පාටයි. ලංකාදීප පුවත්පතේ අද පන්කචරුවින්දගේ සරදම කාටද මොනවටද? ජීවන් වෙල්ගමට හේතු වෙලාලු. වැල කවුද ගහ කවුද කියලා සරදම් පොඩි සරදමක් දානවා. මේ ගහේ වැලේ කතාව පසුගියදා නිමල්ලන් රාජ්‍ය අමාත්‍යවරයා බොහොම කදිමට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. ඇතැම් මහගස් පවා ඇතැම් වැල් නිසා වෙනසී යන ආකාරය පිළිබඳව සඳහන් කරමින්. ඉතින් අද සරදම් අහනවා ජීවන් වෙල්ගමට හේතු වෙලාලු කිව්වහම එතන ගහ කවුද වැල කවුද කියලා. අපි සමුගන්නට සූදානම්. යලිත් හෙට උදේ අනිවාර්යයෙන්ම මේ පුවත් වාර්තා සමගින් සත්‍යන්ත වාර්තා සමගින් ඔබ හමු වෙනවා. ඒත් ඔබට සුවදායි සත්‍යන්තයක් වේවා වගේම ලෝකයේ නැති වෙමින් යන සාමය යලි උදාවන සුබ පණිවිඩයක් ලැබෙන දවසක් බවට අද දවස පත් වේවා කියන ප්‍රාර්ථනාවද සමග දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.